සියලු දෙනා ඊට ආදරයෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනා ඊට ආදරයෙන් පිළිගන්නවා නැවත වතාවක් අපි සෑහෙන කාලයක් තිස්සේ මාස ගණනක් තිස්සේ ඔබත් එක්ක රාත්‍රී 8ට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඒ දිනවල අපි එකතු වෙනවා වචනය තුල දෙවියන් වහන්සේගේ වචනය තුල ගැඹුරු දේ කතා කරන්න අදාළ දේ කතා කරන්න ඒ වගේම වර්තමානයේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ ගැන කතා බහකට ඇතුල් වෙන්න. හොඳයි ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව කතා බහට ඇතුල් වෙමු නේද? මම පහුගිය දවස් කීපය තුළ මම හිතන්නේ ස්ථාන කීපයකම පණිවිඩයක් කතා කළා. දෙවියන් වහන්සේ ඒක මට එකපාරට ලිදරව් කරපු නිසා මම ඒ ගැන කතා කරන්න ගත්තා. මම හිතන්නේ ඒක වර්තමාන කාලයට බොහෝ අදාළ කියලා හිතන නිසා මම හිතුවා ආපහු අදත් ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. නැත්නම් සාමාන්‍යයෙන් මම එක මාතෘකාව රිපීට් කරන්නේ නැහැ. නමුත් මම හිතුවා මේක එහෙම රිපීට් කරන්න අවශ්‍ය කාරණයක් කියලා. මම කලාතුරකින් ඒ තමයි එහෙම කරන්නේ. මම හිතනවා මේකත් ඒ වගේ වැදගත් කියලා. මොකද පරණ කිවිසුමේ සිදුවෙච්ච සිදුවීමක් අලුත් කිවිසුමේ අනුග්‍රහය තුළ ඉන්න අපි ඒක අදාළ කරගෙන අපේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ වටහා ගන්න. මම හිතනවා මේක අපිට උපකාර වෙයි කියලා. මම කතා කරන්නේ 2 ලේකම් 29 වෙනි පරිච්ඡේදය ගැන. මම මේ ගැන ගිය ඉරිදත් කතා කරා. නමුත් මට හිතුණා විස්තරාත්මකව ඒ ගැන තව කතා කළ යුතුයි කියලා. දැන් මේ 2 ලේකම් 29 කතා කරන්නේ හෙසකියා රජතුමා ගැන. හෙසකියා රජතුමා. ඔහු රජකමට පත්වෙච්ච දවසේ ඉඳලා තමයි මේ පරිච්ඡේදය ආරම්භ වෙන්නේ මේ 2 ලේකම් පොතේ. එතකොට ඒකේ විස්තර කීපයක් තියෙනවා. අපි මේ විස්තර ගැන කතා කරන්න යනවා. ඒකම අපිට කොහොමද ඒක අදාළ වෙන්නේ කියලාත්. නැත්නම් වර්තමානයේ අලුත් ජීවිසුමේ අනුග්‍රහය තුල ඉන්න අපිට කොහොමද මේ දේ අදාළ වෙන්නේ කියන එක අපි බලන්න යනවා. හොඳයි අපි ආරම්භ කරමු හෙසකියා සමයන් 2 ලේකම් 29 දෙවනි පදයේ සිට. එතනින්ම පටන් ගමු. මොකද අපිට අද ටිකක් විස්තරාත්මකව කතා කරන්න යන නිසා. හෙසකියා ගැන මේ කතා කරන්නේ ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු ස්වාමින් වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබුණු දේ කළේ. දැන් ඔයගොල්ලෝ දකිනවා විශේෂයෙන්ම එක රාජාවලියෙම නැත්තම් ලේකම් පොත කියවනකොට සමහර රජවරුන් ගැන කියනකොට ඔහු දෙවියන් වහන්සේට ස්වාමින් වහන්සේගේ ඇස් හමුවේ පිළිකුල් දේ කළේය කියලා. සමහර අය ගැන කතා කරනකොට කියනවා ඔහු ස්වාමින් වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබුණු දේ කළේය කියලා. ඒතර ස්වාමින් වහන්සේ ඉදිරියේ නැත්තම් දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි දේ කරන සහ නොකරන අය ගැන තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. එතකොට අපි ඉස්සලම හිතන්න වෙනවා අපි කරන්නේ දෙවියන් වහන්සේ හමුවේ හරි දේද? වැදගත්. මොකද ලියවෙනකොට ස්වර්ගයේ ලියවෙනකොටත් ලියවෙන්නේ මේ විදිහටයි. ඉතින් මේ ලේකම් පොතේ නැත්නම් ක්‍රොනිකල්ස් වල ලියවෙනකොට ලියවිලා තිබුණේ ඔහු ස්වාමින් වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබුණු දේ කළේය. මොකද්ද ඔහු කරේ? අපි ඊළඟට කියවන්න 3 වෙනි පදේ ඉඳලා. ඔහුගේ පළවෙනි අවුරුද්දේම ඔහු තමාගේ රජකම් කිරීමේ පළවෙනි අවුරුද්දේ පළවෙනි මාසේ. දැන් බලන්න ඔහු රජකමට පත් වෙලා ඉස්සල්ලාම කරලා තියෙන්නේ මෙන්න මේක. මොකද්ද? ස්වාමින් වහන්සේගේ ගෘහයේ දොරවල් ඇර ඒවා හරි ගැස්සුවේ. දැන් සිංහලෙන් හරි ගැස්සුවා කියලා කිව්වට ඒක හරි වචන වෙනුනේ රිපෙයා කියන එක. අලුත් වැඩියා කළා. හරි. ඉස්සල්ලාම කරේ මොකද්ද? ස්වාමින් වහන්සේගේ ගෘහයේ දොරවල් ඇරියා. එකෙන් අදහස් වෙනව නේද මෙච්චර කල් දොරවල් වහලා තිබුණා කියලා. හරි. දැන් ඔහු රජකමට පත් වෙලා පළවෙනි අවුරුද්ද පළවෙනි මාසේ. ඒ කියන්නේ අපිට දැනෙනවා ඉස්සල්ලාම ඔහුගේ පළවෙනි ක්‍රියාව වුණේ රජ වෙලා දෙවියන් වහන්සේගේ මාලිගාවේ ස්වාමින් වහන්සේගේ ගෘහයේ දොරවල් ඇරියා. වහලා තිබිච්ච දොරවල්. ඊට පස්සේ ඔහු ඒක අලුත් වැඩියා කළා, රිපෙයා කරා. වැරදියට තිබුණු දේ හරි ගැස්සුවා.
ඒක තමයි ඔහු කළේ. දැන් අපි දන්නවා මම මේ වෙලාවේ ඔයගලන්ට කියන්නම් අපි දන්නවා වර්තමානයේ මම වර්තමානයෙන් ඉස්සල්ලා දෙවියන් වහන්සේගේ ගෘහය කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛය තිබුණා වූ ස්ථානය. හරි. එතකොට සොලමන් රජතුමා දේවමාලිගාව හැදුවා. ඊට පස්සේ අපි දන්නවා බබිලෝනියේ ආක්‍රමණයත් එක්ක ඒ ගෘහය සම්පූර්ණ විනාශ වුණා. ඊට පස්සේ නැවත ස්ථාපිත කළා දෙවනි දේවමාලිගාව. දැන් ඊට පස්සේ ඒක විනාශ වුණේ යේසුස් වහන්සේගෙන් පස්සේ. එතකොට දේව ගෘහය සංකේතවත් කරන්නේ දේව අභිමුඛය. දෙවියන් වහන්සේගේ වාසස්ථානය. ස්වාමින් වහන්සේගේ වාසස්ථානය ගැන තමයි කතා කරන්නේ. එතකොට දැන් වර්තමානයේ දෙවියන් වහන්සේ වාසය කරන්නේ කොහෙද? දැන් ඒ දවස්වල දෙවියන් වහන්සේ වාසය කරේ ජෙරුසලමේ මොරායා කන්දේ සොලමන් රජතුමා හැදුවා. ඊට පස්සේ ඒක සෙරුබාබෙල් විසින් අලුත් වැඩියා කරපු ඒ දේවමාලිගාවේ අතිශුද්ධ ස්ථානයේ තමයි උන්වහන්සේගේ අභිමුඛය තිබුණේ. උන්වහන්සේ වාසය කරා කියලා කියන්නේ ඒකයි. උන්වහන්සේ වාසය කරා. එතන හිටියා. හරි. උන්වහන්සේ විසිට් එකක් දාලා ගියා නෙමෙයි. උන්වහන්සේ වාසය කරා එතන. එතකොට වර්තමානයේදී උන්වහන්සේ වාසය කරන්නේ අතින් සෑදු නැත්නම් මිනිස්සුන්ගේ අතින් සාදපු දෙයක් නැත්නම් ගොඩනැගිල්ලක නෙමෙයි කියලා ක්‍රියාපොතේ අපිට කියනවා. අපි චුට්ටක් ඒකත් කියවලා බලමු. මොකද මම ඒකට එන්න ඕනේ චුට්ට මම හිතුවේ නැහැ ඒක කියවන්න. නමුත් මම හිතනවා ඒකත් පොඩ්ඩක් කියවලා අපි ස්ථිර කරගත්තාම අපිට හොඳයි කියලා. හරි. ක්‍රියාපොතේ 7 වෙනි ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 48 වෙනි පදය. 47යි 48යි දෙකම කියවමු. ඒතර 47යි 48යි ගත්තම අපි දන්නවා පොඩි කොන්ටෙක්ස්ට් එකක් එනවා ඒකට නේද? සංදර්භයක් එනවා. හොඳයි. ක්‍රියා 7:47. නමුත් උන්වහන්සේට ගෘහයක් ගොඩනැගුවේ සාලමෝන්ය. දැක්කද? අර උන්වහන්සේට ගෘහයක් හැදුවා සාලමන් රජතුමා. එසේ වුවත් අතින් සෑදුවා වූ ගෘහවල මහෝත්තමයාණන් වාසය නොකරනසේකයි අනාගත වක්තෘ කියන හැටියට කියලා තියෙනවා. රයිට්? අනාගත වක්තෘවරුන් කියනවා මොකද්ද? අතින් සෑදූ ගෘහයන් වල ස්වාමීන් වහන්සේ වාසය නොකරයි. හරි? ඒතර දෙවියන් වහන්සේ වාසය කරන්නේ කොහෙද? දෙවියන් වහන්සේ හදන ගෙදරක. හරි. දැන් ඒක මොකක්ද කියන එක මම දැන් පෙන්වන්න යනවා ඔයගලන්ට. නමුත් මේ හෙසකියා රජතුමාගේ ක්‍රියාව ගැන අපි චුට්ටක් බලලා කියවලා ඊට පස්සේ එමු මොකද්ද මේ අදාළ වෙන්නේ කියලා. නැත්තම් ඇයි මේ ගෘහය හදන්නේ කියන එක. දෙවියන් වහන්සේ නිකන් හිතිච්ච දේවල් කරන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් කරනකොට ඒකට අරමුණක් තියෙනවා, අභිප්‍රායක් තියෙනවා, පරමාර්ථයක් තියෙනවා. උන්වහන්සේ ඒක ඉෂ්ට කරගන්නවා. හරි. එතකොට අපි ආපහු යන් 2 ලේකම් 29ට. 2 ලේකම් 29 අපි දැක්කා හෙසකියා රජතුමා ඔහුගේ පළවෙනි අවුරුද්දේ පළවෙනි මාසයේදී ඔහු දේවමාලිගාවේ දොරවල් ඇරියා වහලා තිබුණේ ඒක රිපෙයා කරා. ඊට පස්සේ ඔහු කතා කරනවා ලෙවිවරුන්ට. හරි පූජකයන්ද ලෙවිවරුන්ද ගෙන්වා 4 වෙනි පදේ නැගිනහිරින් වූ එලිමහන් තැන ඔවුන් රැස් කරලා පූජකයන්ටත් ලෙවිවරුන්ටත් කියනවා හෙසකියා රජතුමා මෙන්න මෙහෙම. කොහමද? ලෙවිවරුනි මට ඇහුම්කන් දෙන්න. නුඹලාම දැන් පවිත්‍ර වී නුඹලාගේ පියවරුන්ගේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ ගෘහයත් පවිත්‍ර කොට ශුද්ධ ස්ථානයෙන් කිලුටුකම පහ කරන්න. දැන් ඒකට හේතුව තමයි ශුද්ධ ස්ථානය. දෙවියන් වහන්සේ වැඩ වාසය කළා වූ ශුද්ධ ස්ථානය. නැත්නම් දෙවියන් වහන්සේ වාසය කරන්න හදපු ඒ ශුද්ධ ස්ථානය කිලුටු වෙලා තිබුණා. කිලුටු වෙලා තිබුණා. එතකොට ඒ කිලුටු වෙලා තිබුණු නිසා හෙසකියා රජතුමා කතා කරලා කියනවා ලෙවිවරුන්ට ඉස්සල්ලා නුඹලා පවිත්‍ර වෙලා ඊට පස්සේ ශුද්ධ ස්ථානය පවිත්‍ර කරන්න. දැන් මේක අදාළ කරගන්නකොට අපි අදට
අපි දන්නවා දෙවියන් වහන්සේ වාසය කරන්නේ අතින් සෑදූ ගෙදරක නෙමෙයි කියලා. එහෙනම් උන්වහන්සේ වාසය කරන්නේ කොහෙද? උන්වහන්සේම හදන ගෙදරක. උන්වහන්සේ මොකද්ද හදන ගෘහය? උන්වහන්සේ ගෘහයක් සාදමින් සිටිනවා කොහෙද දන්නවද? ඔයා මම තුල. ඔයා මම තුල දෙවියන් වහන්සේ ගෘහයක් උන්වහන්සේට වාසය කරන පිණිස සාදමින් සිටිනවා. දැන් ඒක පොඩ්ඩක් බලන්න අපි ආපහු අලුත් ගිවිසුමට අපි පොඩ්ඩක් අද අලුත් ගිවිසුමේ පරණ ගිවිසුමේ පොඩ්ඩක් එහාට මෙහාට යන්න යනවා. හරි? එපීස පොතට පොඩ්ඩක් එමු. හරි? එපීස පොතට. එපීස පොතේ අපි දකිනවා මෙන්න මෙහෙම. එපීස පොතේ දෙවනි පරිච්ඡේදයේ 20 වෙනි පදය සහ 20 වෙනි පදය ඉඳලා 15ට අපි කියවන්න යනවා. හරි? එපීස 2:20. නුඹලා ප්‍රේරිතයන්ගේත් ප්‍රොපේතවරුන්ගේත් අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේම එහි කොනේ ප්‍රධාන ගලව සිටිනසේක. හරි? ඊට පස්සේ 21 වෙනි පදේ. ඊට පස්සේ කියනවා උන්වහන්සේ තුල දැන් බලන්න හොඳට අහගන්න මේ පදය. උන්වහන්සේ තුල මුළු ගොඩ නැගිල්ල. හරිද? උන්වහන්සේ තුල මුළු ගොඩ නැගිල්ල හොඳ හැටි එකතු කරන ලදුව ස්වාමින් වහන්සේ තුල ශුද්ධ වූ මාලිගාවක්ව සෑදීගෙන යන්නේය. ඒක හදලා ඉවර නැහැ. is being built. ඒක සෑදීගෙන යනවා. මොකද්ද? ශුද්ධ මාලිගාවක්. හරි? එතකොට අපි තමයි මේ මාලිගාව කියලා කිව්වා. අපි ගොඩ නැගිලා තියෙන නැත්නම් අපේ අත්තිවාරම තමයි අපොස්තලවරු සහ ප්‍රොපේතවරුන්ගේ අත්තිවාරම පිට ප්‍රධාන කොනේ ගල යේසුස් වහන්සේ. ඒ මත අපි ගොඩ නැගෙනවා. මොකටද ගොඩ නැගෙන්නේ? ස්වාමින් වහන්සේ තුල ශුද්ධ වූ මාලිගාවක්. මේ ශුද්ධ වූ කියන වචනය හරි වැදගත්. හරි වැදගත්. මොකද හෙසකියා කරේ මොකද්ද? අර කිලුටු වෙලා තිබිච්ච දේවල් ශුද්ධ කරන්න කියලා කිව්වා. ඒ වගේ ස්වාමින් වහන්සේ අද අපිට කියනවා උන්වහන්සේගේ මාලිගාව වන ඔබ සහ මගේ ඇතුළාන්තය, උන්වහන්සේ වාසය කරන්න හදන ඇතුළාන්තය පිරිසිදු කරගන්න. මොකද ඒක 22 වෙනි පදේ පැහැදිලිව කියනවා. මොකද්ද? එපිස 2:22 කියනවා මෙන්න මෙහෙම. උන්වහන්සේ තුල නුඹලාත් හොඳට අහගන්න මේක. උන්වහන්සේ තුල නුඹලාත්. ඒ කියන්නේ අපි ඔක්කොම ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන. මිනිස්සෙක් නෙමෙයි හදන්නේ. හරිද? මොකද උන්වහන්සේ කියන්නේ අතින් සෑදූ ගෘහයන් වල වාසය කරන්නේ නැහැ කියලා. ඒක නිසා මේ අපි අපේ ශක්තියෙන් මොන හරි කරගත්තා නම් ඒකත් අතින් සෑදුවා හා සමානයිනේ. ඒ නිසා උන්වහන්සේ අතින් සාද, ඒ කියන්නේ මනුෂ්‍ය ක්‍රියාවකින්, මනුෂ්‍යයාගේ කිසිම බලයකින් ශක්තියකින් නෙමෙයි. ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගන ලද්දෝය. මොකටද? දෙවියන් වහන්සේට වාසය කරන්න. dwelling place of God. දෙවියන් වහන්සේට වාසය කරන පිණිස ගොඩනැගිල්ලක් හදනවා. කොහෙද හදන්නේ? අපේ ඇතුලේ. ඒක හදන්නේ කවුද? ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන. මොකද අපි යේසුස් වහන්සේ තුල නිසා. පැහැදිලිද? එතකොට අපි තමයි ශුද්ධ මාලිගාව. අපි තමයි සලමන් හදපු දේව මාලිගාව වගේ. සෙරුබාබෙල් නැවත හදපු දේව මාලිගාව වගේ. හෙසකියා ශුද්ධ කරපු දේව මාලිගාව වගේ. වර්තමානයේ අලුත් කිවිසුමේ මේ අනුග්‍රහය කාලයේදී දෙවියන් වහන්සේගේ මාලිගාව වෙන්නේ ඔබ සහ මම. අපේ අතුලාන්තේ. උන්වහන්සේට මාලිගාවක් ලෙස තාම හැදීගෙන යනවා කියලා තමයි 21 වෙනි පදේ කියුවේ. ඒක හදලා ඉවර නැහැ. ඒක හදලා ඉවර නැහැ. හරි. දැන් මම පොඩ්ඩක් ආපහු යන් අපි දෙක ලේකම් පොතට. මම කිව්වා අපි පොඩ්ඩක් එහාට මෙහාට යනවා කියලා.
යමක් පෙන්වන්න ඕන නිසා මම මේ කරන්නේ. ඊට පස්සේ දැන් බලන්න හෙසකියා රජතුමා ලෙවිවරුන්ට කතා කරලා පිරිසිදු වෙන්න කියලා 5 වෙනි පදේ 6 වෙනි පදේ කියනවා මෙන්න මෙහෙම. දැන් බලන්න මක් නිසාද අපේ පියවරු ද්‍රෝහිකම් කරමින් අපේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ ඇස් හමුවේ නපුරුව තිබුණ දේ කොට උන්වහන්සේ අතහැර ඔන්න බලන්න ඊළඟ පදේ ස්වාමීන් වහන්සේගේ වාසස්ථානය වෙතින් තමුන්ගේ මුහුණු අහක් කරගෙන පිටුපෑවේය. මොකෙන්ද ඒගොල්ලෝ මුහුණ අහක් කරගත්තේ? දෙවියන් වහන්සේගෙන් ඩිරෙක්ට්ලි කියලා නෑ, උන්වහන්සේගේ වාසස්ථානයෙන්. උන්වහන්සේගේ වාසස්ථානයෙන්. උන්වහන්සේ වාසය කරේ කොහෙද? ගෘහයේ. හරි. ඒ පරණ කිවිසුමේ වාසස්ථානයෙන් ඔවුන්ගේ මුහුණු හරවගත්තා. හරි. එතකොට එකෙන් අදහස් කරන්නේ මොකද්ද? වර්තමානයේ අද කාලේ දෙවියන් වහන්සේගේ ගෘහය වන අපගේ ඇතුළාන්තය, උන්වහන්සේගේ වාසස්ථානය වෙන්න තියෙන අපේ ඇතුළාන්තය ගැන ඒව ගැන අපි නොසලකා, ඒව ගැන සලකන්නේ නැතුව උන්වහන්සේ මා තුළ වාසය කරනවා කියන එක දැනගන්නේවත් නැති තරමටම අද සමහර වෙලාවට අපි උන්වහන්සේගේ වාසස්ථානයෙන් අපේ පිටුපාලා අපි හාස්කම, ආශිර්වාදය, සඵලත්වය හොයාගෙන දෙවියන් වහන්සේව පාවිච්චි කරන්න යනවා අපේ කාරණාවල් ඉෂ්ට කරගන්න. හැබැයි උන්වහන්සේගේ වාසස්ථානය ගැන, අපේ ඇතුළ ගැන අපි පොඩ්ඩක්වත් සලකන්නේ නැහැ. ඒකට පිටුපාලා අපි දෙවියන් වහන්සේ ළඟට යන්නේ යමක් ලබා ගන්න. අපි දෙවියන් වහන්සේ ළඟට යන්නේ මොනවා හරි ඉල්ල ගන්න. අපි දෙවියන් වහන්සේ ළඟට යන්නේ මොනවා හරි හාස්කමක් බලාපොරොත්තු වෙන්න. සමානත්වය පේනව නේද? සමානත්වය පේනව නේද අපිට? උන්වහන්සේට වාසස්ථානයක් හදන්න. නුඹලා වාසස්ථානයක් කොට හැදීගෙන එනවා කියලා තියෙනවා. හැබැයි අපි ඒක පිටුපාලා අපි හාස්කම, අපි යමක් ලබා ගන්න, සුවය, ආශිර්වාදය. දැන් මේ ඔක්කොම දෙවියන් වහන්සේ දෙනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒවට විරුද්ධ නැහැ. ඒවා අනිවාර්යෙන් වෙනවා. අපේ සේවය තුලත් ඒවා ගොඩක් වෙනවා. අපි ඒවා ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ. මාකට් කරන්නේ නැහැ. අපි හාස්කම මාකට් කරන්නේ නැහැ. ගොඩක් වෙනවා හාස්කම්. මොකද ඒක නෙමෙයි ප්‍රධාන දේ. ප්‍රධාන දේ දෙවියන් වහන්සේට වාසය කරන පිණිස වාසස්ථානයක්, ශුද්ධ වාසස්ථානයක් සෑදීගෙන යන්නේය. මොකද උන්වහන්සේට වාසය කරන පිණිස. හෙසකියා මොකද්ද කරේ? හෙසකියා කතා කරලා කියනවා අපේ පියවරු ද්‍රෝහිකම් කළා. උන්වහන්සේගේ වාසස්ථානයෙන් පිටුපෑවා. උන්වහන්සේ අතහැර ස්වාමීන් වහන්සේගේ වාසස්ථානයෙන් තමන්ගේ මුහුණු අහක් කරගත්තා. කොහටද ගියේ? බාල් නමස්කාරයට. බාල් නමස්කාරය කියන්නේ මොකද්ද? බාල් කියන දෙවියා සංකේතවත් කරන්නේ අද ලෝක ක්‍රමය තුල ක්‍රියාත්මක වෙන්නේ බාල්. ඔව්. වර්තමාන ලෝකේ දේශපාලන ක්‍රමය තුල, ආර්ථික ක්‍රමය තුල, ආගමික ක්‍රමය තුල ක්‍රියාත්මක වෙන්නේ මේ බාල් කියන දෙවියා. එක්කෙනෙක් නෙමෙයි බාල් කිව්වම ගොඩක් අයිති. රයිට්. මම කියන්නේ මේ කතා කරන්නේ. හෙසකියා ඒක නිසා කියනවා 7 වෙනි පදේ මෙන්න මෙහෙම. බලන්න. ඒ නිසා ద్వාර මණ්ඩපේ දොරටුත් ඔව්හු වසා තබා. දැන් මේ බලන්න. දොර වැහුවා විතරක් නෙමෙයි. මොකද්ද කරේ? පහන් නිවා දමා. ශුද්ධ ස්ථානයෙහි ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේට සුවඳ දුම්වත් දවන පූජාවත් ඔප්පු නොකළේය. පහන නිවා දැම්මා. වහන්සේ කිව්වා නුඹලා ලෝකයේ ආලෝකයයි. නුඹලගේ පහන දැල්වන්න. මුළු ලෝකෙටම පේන්න දල්වන්න. කෙනෙක් ලාම්පුවක් පත්තු කරලා හංගන්නේ නැහැ, කුරුණියෙන් වහන්නේ නැහැ කිව්වා. උන්වහන්සේ කිව්වා උස්තනක තියෙන හැමෝටම පේන්න. මක්නිසාද නුඹලා ලෝකයේ ආලෝකය කියලා කිව්වා. ඇයි මේ ආලෝකය කියලා කියන්නේ? අපේ ආලෝකය කියලා කියන්නේ මේ මූණේ ෆේෂල් දාලා සුදු වුණ එක නෙමෙයි ආලෝකය කියන්නේ.
ආලෝකය කියන්නේ අපේ ජීවිතෙන් විහිදෙන යේසුස් වහන්සේගේ ලක්ෂණය. අන්ධකාරයේ වැටිලා අතරමං වෙලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න මිනිස්සුන්ට බලාපොරොත්තුව දෙන ඒ ආලෝකය. ශුද්ධ ස්ථානයේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේට සුවඳ දුම් දවන පූජාව ඔප්පු කරේ නැහැ. මං කතා කරන්න යන්නේ විශේෂයෙන්ම අද ආලෝකයට වඩා මේ සුවඳ දුම් ඔප්පු කිරීම ගැන. බලන්න මේ ඊශ්‍රායල් සෙනග කියන පියවරු දේව මාලිගාව වහලා දැම්ම විතරක් නෙමෙයි. ඒකේ පහන් නිවා දැම්ම විතරක් නෙමෙයි. ශුද්ධ ස්ථානයේ මතක තියාගන්න මේ වචනේ ශුද්ධ ස්ථානයේ තමයි දුම් පූජාව ඔප්පු කරන්නේ. ඒකට හේතුව මොකද මම ඔබට කියන්නම්. ඔබ ටැබර්නැකල් නැත්නම් දේව මාලිගාවේ ආකිටෙක්චර් එක දන්නේ නැත්නම් ඔබ ඒකේ තියෙන ඩිසයින් එක දන්නේ නැත්නම් මම කියන්නම් චුට්ටක්. පිටත මළුව තියෙනවා. ඇතුළත මළුව දෙකකට වෙන් වෙනවා කොටස් දෙකක් ශුද්ධ ස්ථානය අතිශුද්ධ ස්ථානය කියලා. මේ දෙක වෙන් කරන තිරයක් තිබුණා. ශුද්ධ ස්ථානයේ තමයි රොටි මේසය තිබුණේ. ඒ වගේම පහන් රුක තිබුණේ. දැන් මේ දෙක පහු කරගෙන තිරය ළඟට එනකොට අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන තැනයි ශුද්ධ ස්ථානයයි වෙන් වෙන තැන තිරේ තිබුණා දුම් පූජාසනය. ඒ කියන්නේ ශුද්ධ ස්ථානය අතිශුද්ධ ස්ථානය වෙන් වෙන තිරේ තිබුණා ඒකත් එක්කම තිබුණා දුම් පූජාසනය. ඒක හරි වැදගත්. ඒ ස්ථානය හරි වැදගත්. හේතුව ඒ දන්නවද? දෙවියන් වහන්සේගේ අභිමුඛය තියෙන්නේ අතිශුද්ධ ස්ථානයේ. ඒ අතිශුද්ධ ස්ථානය සංකේතවත් කරන නැත්නම් සමාන වෙනවා. මොකද පරණ ගිවිසුමේ හැම දෙයක්ම වෙන්න තියෙන දේවල සෙවණැල්ලයි කියලා හෙබ්‍රු පොතේ කියනවා. හරි. එතකොට ඒක සංකේතවත් වෙනවා. දැන් අපි නම් දේව මාලිගාව මගේ ශරීරය නම් මම නම් දේව මාලිගාව. දේව මාලිගාවේ තියෙන කොටස් තුනක්. පිටත මළුව, ශුද්ධ ස්ථානය, අතිශුද්ධ ස්ථානය. අපිත් ශරීරය, ප්‍රාණය, ආත්මය. හරි. එතකොට මගේ ශරීරය සංකේතවත් කරන පිටත මළුව. මිනිසුන්ට පේන්නේ එළියෙන් තියෙන දේ. ශුද්ධ ස්ථානය සංකේතවත් කරනවා මගේ සෝල් එක. මගේ හැඟීම් තියෙන මගේ තීරණය ගන්න ශුද්ධ ස්ථානය. එතන තමයි ආලෝකයේ විහිදෙන්නේ. එතනින් තමයි ආලෝකයේ තියෙන්නේ. පහන් රුක තියෙන්නේ එතන. මිනිසුන්ට ආහාරය බෙදා දෙන ඒ දේවල් අපි බෙදා දෙන හැඟීම් ඔක්කොම තියෙන්නේ එතන. හැබැයි අතිශුද්ධ ස්ථානයේ සංකේතවත් කරන්නේ අපේ ආත්මය, අපේ ස්පිරිට් එක. මේ ප්‍රාණයයි ස්පිරිට් එක නැත්තම් මේ සෝල් එකයි ස්පිරිට් එකයි මැද්දේ හරියට මේ සෙපරේෂන් එකේ තමයි දුම් පූජාසනය තියෙන්නේ. මොකද්ද දුම් පූජාසනයෙන් සංකේත නැත්නම් මේ සුවඳ දුමෙන් සංකේතවත් වෙන්නේ මොකද්ද? අපි බයිබලෙම බලමු. එලිදරව් පොතට පෙරලමු. එලිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදය. එලිදරව් පොතේ 5. අටවෙනි පදය. එලිදරව් පොතේ 5:8. අපි කියමු. දැන් මේ ස්වර්ගයේ දර්ශනයක් මෙත් තියෙන්නේ. මෙතන ජීවමාන සත්වයන් 4 දෙනෙක් ඉන්නවා, වැඩිමහල්ලන් 24 දෙනෙක් ඉන්නවා, දෙවියන් වහන්සේගේ සිංහාසනේ ඉස්සරහා තියෙනවා. හරි. ඒ වගේම බලවත් දේවල් ටිකක් සිදු වෙන වෙලාවක හරි. බැටළු පෝතකයාණන් ගන්නවා ස්ක්‍රෝල් එක නැත්තම් අර මුද්‍රා කරලා තියෙන ස්ක්‍රෝල් එක අතට. අර ගත්ත ගමන් මොකද නේද වෙන්නේ? එසේ පොත ගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනාත් එකිනෙකා වීණාවක්ද ඔන්න බලන්න. ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන බැටළු පැටවාණන් ඉදිරියේ වැඳ වැටුනේය. මොනවාද සුගන්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ? ධූමය කියලා කියන්නේ මොනවාද? ශුද්ධවන්තයන්ගේ යාඥා.
ක්‍රිස්තියානියගේ ආඥා නෙමෙයි. මම වෙනසක් ඇති කරනවා. ඒ දන්නවද? ශුද්ධවන්තයන් කියලා කියන්නේ කවුද දන්නවද? යේසුස් වහන්සේගේ ලේ වලින් සේදුණා. උන්වහන්සේගේ ශුද්ධකමට ඇතුල් වුණා. හැබැයි ඒ ශුද්ධකම තුල රැඳෙනවා. අද ලේ වලින් හොදගෙන හෙට පාපයට වැටිලා අනිද්දා ලේ වලින් හොදගෙන ඉන් අනිද්දා පාපයට වැටිලා ආපහු අනිත් දවසේ ලේ වලින් හොදගෙන අනිත් දවසේ පාපයට වැටිලා මේ රෝලර් කෝස්ටර් ගමනේ නිතරම යක් ගිහිල්ලා ඒක තුල කම්ෆර්ටබලි ඒක තුල හොඳට කූල් එකේ කොත්තු කකා ඉන්න අය නෙමෙයි. මොකද ග්‍රේස් එක තියෙනවා අපිට කියලා පාපය කරන්න ලයිසන් එකක් අරගෙන ඉන්න අය නෙමෙයි. ශුද්ධවන්තයන්ගේ ආඥා. ඒ කියන්නේ තමන්ගේ තියෙන දුර්වලකම් තමන්ගේ තියෙන කිලුටුකම අයින් කරගෙන දෙවියන් වහන්සේ තුල ශුද්ධව සිටින්න තීරණය කරමින් ඒකට තමන්ගේ මුළු ශක්තිය යොදමින් ඒ දේව රාජ්‍ය තමන් තුල ඇති කරගන්න ක්‍රියා කරන අය එයාගේ ආඥා. එළිදර පොතේ 8:3 ඒ ගැන තියෙනවා. 3යි 4යි දෙකම කියමු. එළිදර පොතේ 8:3 සහ 4. 8 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4. ඒකේ කියනවා මෙහෙම. තවත් දේව දූතෙක් රන් දුම් වාජනයක් රැගෙන ඇවිත් පූජාසනයේ ඉදිරිපිට සිටියේය. සිංහාසනයේ ඉදිරියේ තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාඥා සමග ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ. ඊළඟ පදේ 4 වෙනි පදේ සුගන්ධ ද්‍රව්‍යයේ දුම නම් මොකක්ද දන්නවද? ඒ සුගන්ධ ද්‍රව්‍යයේ දුම නම් ශුද්ධවන්තයන්ගේ යාඥා සමග දේවදූතයා අතින් දෙවියන්වහන්සේගේ ඉදිරියට නැග්ගේය. සුගන්ධ ද්‍රව්‍ය දුම ශුද්ධවන්තයන්ගේ යාඥා සමග දේවදූතයා අතින් ඉදිරියට ගියා. තොර අපි කරන යාඥාව උන්වහන්සේ ඉදිරියේ සුවඳ ධූමයක් වෙන්නේ ශුද්ධවන්තව නැත්නම් අපි ශුද්ධව කරන යාඥාවක් නිසා. ඒක තමයි යාකෝබ පොතේ කියන්නේ ධර්මිෂ්ඨයෙකු ඔප්පු කරන යාඥාව කරන කොටගෙන මහත් දේ සිද්ධ වෙන්නේය. ශුද්ධවන්තයන්ගේ යාඥා. මං ඔයගලන්ගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. දෙවියන් වහන්සේව රවට්ටන්න උත්සාහ කරන්න එපා. මම මෙම කියන හේතුව තමයි දන්නවද? අපි යේසුස් වහන්සේගේ ලේවල බලය ගැන දන්නවා. ඒ නිසා අපි ක්‍රමයක් හදාගෙන තියෙනවා මේ ක්‍රිස්තියානි සමාජයේ. මිනිස්සයා. මොකක්ද දන්නවද? අපි හැමදාම පසුතැවිලා යේසුස් වහන්සේගේ ලේවලින් හේදිලා අපි ශුද්ධ වෙනවා. ඊට පස්සේ අපි යාඥා කරනවා. දැන් එතන ශුද්ධවන්තයනේ. ඊට පස්සේ යාඥා ඉවර වුණාම අපි අපේ සාමාන්‍ය ජීවිතයට යනවා. පාපේද මොනවාද අපි ඔක්කොම කරනවා. ආපහු අපිට යාඥා කරන්න ඕන වුණාම අපි ආපහු අර තත්ත්වයට එනවා. අවුරුදු ගණන් දෙවියන් වහන්සේ තුල ඉන්නවා. හැබැයි තාම කරන්නේ ඒක නෑ. ඒ ක්‍රමේ නවතින්න ඕනේ. දෙවියන් වහන්සේව රවට්ටන්න අපිට බැහැ. උන්වහන්සේ හොයනවා හදවතේ ඇතුළාන්තයෙන් උන්වහන්සේගේ ස්වභාවයට හැරෙන්න අවංකව ආසා කරන පිපාසයක් තියන අය. මම ඔබට පෙන්වන්නේ මේ හෙසකියා පොතේ අන්න ඒ අය ගැන. එතකොට ධූමය කියලා කියන්නේ යාඥාව. ඒ යාඥාව එසවෙන්න ඕනේ ශුද්ධව. ආමෙන්. හොඳයි. අපි යන් ආපහු දෙක ලේකම් පොතට. දෙක ලේකම් පොතේ අපි කියවුවා 7 වෙනි පදය. 29 7 වෙනි පදේ. දෙක ලේකම් 29 7 අපි කියවුවා. අපි කියවන යනවා 8 වෙනි පදය. 8 වෙනි පදේ මෙන්න මෙහෙම තියෙනවා. එම නිසා ස්වාමින් වහන්සේගේ උදහස යුදා සහ ජෙරුසලම කෙරෙහි පැමිණියේය. නුඹලාගේ ඇස්වලට පෙනෙන හැටියට ඔබ මොබ විසිකරනු ලැබීමටත් පුදුමයක් සහ නින්දාවක් වීමටත් උන්වහන්සේ ඔවුන් පාවා දුන්සේක. දැන් දෙවියන් වහන්සේ අපිට බොහෝසේ කරුණාව දක්වන නිසා අපි ඉන්නේ අනුග්‍රහයේ කාලයේ නිසා
අනේ අපිට මෙහෙම වෙලා නැහැ. මොකද මේ අනුග්‍රහය ඒ කාලේ නිසා. මම ඔබගෙන් ඉල්ලනවා මේක සුළු කරන්න එපා. මේ අනුග්‍රහය නැත්තම් මේ ග්‍රේස් එක අනුග්‍රහය වාසියට ගන්න එපා. Don't take grace for granted. හරි. එහෙම කරන්න එපා. මොකද උන්වහන්සේ මේ අපි ඉන්නේ අනුග්‍රහයේ කාලේ නිසා මේ ඔබම විසි කරනු ලැබුවේ නෑ අපිව. අපිව තාම නින්දාවක් කරේ නෑ. ඒ උන්වහන්සේගේ අනුග්‍රහය නිසා. හැබැයි උන්වහන්සේගේ අභිප්‍රාය එහෙම්මමයි. මොකද ශුද්ධ මාලිගාවක් ලෙස උන්වහන්සේට වාසය කරන්න පුළුවන් ශුද්ධ මාලිගාවක් ලෙස අපිව ගොඩනගමින් සිටිනයි දන්නවද? උන්වහන්සේට සුවඳ ධූමය අප තුලින් එන පිණිස. මොකද ඒක එන්නේ ශුද්ධ ස්ථානයේ අති ශුද්ධ ස්ථානයේ මැද්දේ තියෙන දුම් පූජාසනේ. ආමෙන්. ඊට පස්සේ අපි කියවන්න යනවා 10 වෙනි පදය. හෙසකියා රජතුමා කියනවා ඒ නිසා ස්වාමින් වහන්සේ ඉතින් ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ තද උදාස කෙරෙන් පහව යන පිණිස උන්වහන්සේ සමග ගිවිසුමක් කරන්නට මාගේ සිතේ තිබේ. හෙසකියා රජතුමා කියනවා මට හිතෙනවා මට ඕනේ මගේ හිතේ තියෙනවා මෙහෙම දෙයක්. මොකද්ද? මේ ස්වාමින් වහන්සේත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න. ඒ ගිවිසුම තමයි මේ ශුද්ධ ස්ථානය ශුද්ධව තබා ගැනීම. මේක ආපහු විනාශ වෙන්න නොදී මේක ආපහු කිලුටු වෙන්න නොදී මේක ඒ විදිහට පවත්වාගෙන යන්න. මොකද එසේකියට තිබුණා පවත්වාගෙන යන්න නැතුව මේක සුද්ධ කරා ඔක්කොම කරා වතාවත් කරා ආපහු ඒක අමතක කරලා දාන්න තිබුණා. ඊළඟ ප්‍රශ්නේ එනකන් නෑ එහෙම කරේ නෑ පවත්වාගෙන යන්න. දිගට පවත්වාගෙන යන්න. එසේකියා කියනවා ගිවිසුමක් ඇති කරගන්න. ඔහුගේ හිතේ තියෙනවා කියලා. ඒ නිසා හෙසකියා කියන 11 වෙනි පදේ මෙන්න මෙහෙම. මාගේ පුත්‍රයනි, my sons, දැන් අලස වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. මක් නිසාද ස්වාමින් වහන්සේ ඉදිරියේ සිටින්නටත්, උන්වහන්සේට සේවය කරන්නටත්, උන්වහන්සේගේ සේවකයන්ව සුවඳ දුම් ඔප්පු කරන්නටත් උන්වහන්සේ නුඹලා තෝරාගත්තා. මොකටද තෝරාගත්තේ? උන්වහන්සේ ඉදිරියේ හිට ගන්න. උන්වහන්සේට සේවය කරන්න. උන්වහන්සේට සුදුදුම ඔප්පු කරන්න. මම ඔබට කියන්න. මෙතන කියනවා වගේ උන්වහන්සේ නුඹලා තෝරා ගත්තයි කියලා කියනවා වගේ යේසුස් වහන්සේත් කිව්වා උන්වහන්සේ අපිව තෝරගත්තා කියලා. ඒක තියෙන්නේ යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදය සමාවෙන්න. යොහාන් 15:16. යොහාන් 15:16. බයිබලෙන් මම ඔයගලන්ට කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනයෙන් මේ කතා කරන්නේ. පරණ ගිවිසුමයි අලුත් ගිවිසුමයි සංසන්දනය කරමින්. යේසුස් වහන්සේ මේ අවසාන රාත්‍රියේ උන්වහන්සේ කුරුසෙට යන්න කලින් උන්වහන්සේගේ ගෝලයන්ට කතා කරලා කියනවා නුඹලා මා තෝරා ගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළා. නුඹලා මාව තෝරගත්තේ නෑ. යේසුස් වහන්සේ කියනවා මම නුඹලව තෝරගත්ත විතරක් නෙමෙයි පත් කළා. මොකටද පත් කළේ? එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත්. ඵල දරලා විතරක් මදි. ඵල දරලා විතරක් මදි. ඵල පවතින පිණිසත්. ශුද්ධකම ඇති කරගෙන විතරක් මදි මගේ සහෝදරයා සහෝදරිය. ඒ ශුද්ධකම පවත්වාගෙන යන. පවතින්න ඕනේ. යේසුස් වහන්සේගේ ස්වභාවය ඉරිදට විතරක් තිබිලා මදි. අපි යාඥාවට ආපු වෙලාවට විතරක් තිබිලා මදි. අපි නැත්තම් ක්‍රිස්තියානි අයත් එක්ක කතා කරනකොට නැත්තම් අපි යාඥා කරන වෙලාවට විතරක් තිබිලා මදි. ඒක පවතින්න ඕනේ. යේසුස් වහන්සේ අපිව තෝරගත්තේ මොකටද? ඵල දරන විතරක් නෙමෙයි. දැන් මේ ඵල දරනවා කියන්නේ මේ සෙනග ගොඩ එකතු කරගෙන චර්ච් එකක් හදන එක නෙමෙයි. ගොඩක් අය හිතනවා එහෙම කියලා. අනේ නෑ. සෝරි වැරදිලා. ඒ තමයි යේසුස් වහන්සේගේ ඵල, ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල අප තුලින් නිරන්තරයෙන් ප්‍රකාශ වීම, අපි තුල ශුද්ධකම ඇති කර ගැනීම.
ඒ සුද්ධකම තුල තමයි ඵල දරන්නේ. නැත්තම් වෙන්නේ දරපලන එක. ඵල දරනවා කියන්නේ සුද්ධකම තුල ඒ සුද්ධාත්මයන්න් වහන්සේගේ ලක්ෂණ ඒ ඵල අප තුලින් ප්‍රකාශ වෙන එක. නුඹලා මම තෝරා පත් කළේ මොකටද? එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් ඒ නුඹලාගේ ඵල පවතින පිණිසත්. එහෙම කියලා යේසුස් වහන්සේ ඉතුරු ලයින් එකේ දෙනවා මොකක් ගැනද මේ කතා කරන්න කියලා. මොකද්ද? මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දේ නමුත් නුඹලාට දෙන පිණිසත්. මොකක් ගැනද මේ කතා කරන්නේ? යාඥාව ගැන. ඉන්සෙන්ස්. ධූමය. උන්වහන්සේට එසවෙන ධූමය. අපි තුල සුද්ධකම නැත්තම් අපි තුල යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඒ ඵල අපි ගාව නැත්තම් අපේ යාඥාව සුවඳ වෙන්නේ නැහැ. අපේ යාඥාව සුවඳ වෙන්නේ. ඒකට සුවඳ ධූමය එකතු වෙන්නේ. අපි තුල සුද්ධකම තියෙනවා. සුද්ධකම. සුද්ධාත්මයන් වහන්සේගේ ඵල අපි තුල තියෙනකොට ඒක වෙනවා. අන්න ඒකට තමයි යේසුස් වහන්සේ කියනවා මම නුඹලව තෝරගත්තා. ඒ විතරක් නෙවෙයි පත් කළා. දැන් ආපහු යන් හෙසකියා මොකද්ද කිව්වේ? 2:29 දෙවියන් වහන්සේ නුඹලාව තෝරාගත්තා. තෝරාගත්තා. 11 වෙනි පදේ කියනවා තෝරාගත්තා. මොකටද තෝරාගත්තේ? ස්වාමීන් වහන්සේ ඉදිරිපිට හිටින්න, උන්වහන්සේට සේවය කරන්න, සුවඳ දුම ඔප්පු කරන්න. මන් දන්නේ ඔබට මොකද්ද තේරෙන්නේ කියලා. මට තේරෙනවා දෙවියන් වහන්සේ මේ අවසාන කාලේ යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේගේ ස්වરૂපය දරන සෙනගක්. මොකට දන්නවද? ඔවුන් සුවඳ ධූමයක් දෙවියන් වහන්සේට ඔප්පු කරලා ඒ සුවඳ ධූමය නැත්තම් ඒ යාඥාව කරන කොටගෙන ඉල්ලන දේවල් දෙවියන් වහන්සේ ලබා දෙනකොට මිනිස්යන් අතරේ උන්වහන්සේගේ නාමය එසවෙන පිණිස. ඒක තමයි ධර්මිෂ්ඨයෙකු ඔප්පු කරන කන්නලව්ව කරන කොටගෙන බොහෝ දේ ඉෂ්ට වෙන්නේ කියලා කියුවේ. මේ සෙනග මේ හෙසකියා කියපු දෙයට ප්‍රතිචාර දක්වපු හැටි බලමු. හරි. හෙසකියා කතා කරලා ගොඩක් කියනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ලෙවිවරු මොකද කරේ? 15 වෙනි පදේ. 15 වෙනි පදේ අපි දකිනවා. ඔවුන් රැස් වෙලා තමන්ගේ සහෝදරයන් රැස් කර තුමුම පවිත්‍ර වී රජු කිව්වා. රජුගේ ආඥාව පරිද්දෙන් ස්වාමින් වහන්සේගේ වචනය ලෙස දැන් බලන්න රජුව කතා කරලා තියෙන ස්වාමින් වහන්සේගේ වචන. ඒකයි ස්වාමින් වහන්සේගේ වචනයට අනුව තමයි සුද්ධ කරන්න කියලා කිව්වේ. ස්වාමින් වහන්සේගේ ගෘහය පිරිසිදු කරන්නට ආවෝය. මිනිස්සු ආවා. ප්‍රතිචාර දැක්වුවා. මිනිස්සු කිව්වේ නෑ මේ පිස්සු කතාවක් ඕව වැඩක් නෑ අපිට අතිශුද්ධ ස්ථානේ අරම වැඩක් නෑ අපි අපේ ජීවිත කතාව දෙනවා. අපි ඉන්නවනේ. කිව්වේ නෑ. ඒ අතිශුද්ධ ස්ථානය ශුද්ධ ස්ථානය පිරිසිදු කරන්න ස්වාමින් වහන්සේගේ ගෘහය පිරිසිදු කරගන්නාව. අපේ ගෘහය මොකද්ද? මේ අපේ අතුලාන්තය. මේක පිරිසිදු කරගන්න ඕනේ. එකට ආවා. කැමැත්තෙන් ආවා. හරි. ඊට පස්සේ කියනවා ගොඩක් විස්තර තියෙනවා මට ඔක්කොම කියවන්න බැහැ. නමුත් අපි කියවමු 17 වෙනි පදේ. 16ත් කියමු සමාවෙන්න. කමන්නේ 16ත් කියමු. පූජකයෝ ස්වාමින් වහන්සේගේ ගෘහය පිරිසිදු කරන පිණිස එහි ඇතුළට ගොස් ස්වාමින් වහන්සේගේ මාලිගාවේ සම්බ වුණු සියලු කිලුටු දේ ආයක කිලුටු දේවල් තිබිලා තියෙනවා ස්වාමින් වහන්සේගේ ගෘහයේ. කිලුටු දේ ස්වාමින් වහන්සේගේ ගෘහයේ මළුවට ගෙනාවෝය. ලෙවිවරද ඒවා
කිලොත් ඔයට ගෙනියන පිණිස අරගත්තෝ ඒ කියන්නේ එක විසි කරලා දාන්න අයින් කරලා දාන්න කුණු මොකෙද තිබුණේ දේවමාලිගාවේ ඊට පස්සේ 17 වෙනි පදේ කියනවා මෙහෙම පළමුවෙනි මාසේ පළවෙනිදා පවිත්‍ර කරන්නට පටන් ගත්තේ මාසේ 8 වෙනිදා ස්වාමින් වහන්සේගේ ద్వාර මණ්ඩපයට ආවෝය දවස් 8ක් ගියා ඒගොල්ලන්ට එළිය ඔක්කොම ටික ලෑස්ති කරගන්න ඊට පස්සේ ద్వාර මණ්ඩපයට ඇතුළට ආවා. ඇතුළේ මොකද තියෙන්නේ? 8 දවසකින් ඔහු ස්වාමින් වහන්සේගේ ගෘහය පවිත්‍ර කර. පළවෙනි මාසයේ 16 වෙනිදා නිම කරා. 8 දවසක් ගියා එළිය සුද්ධ කරගන්න, 8 දවසක් ගියා ඇතුළ සුද්ධ කරගන්න. හොඳයි. මෙහෙම පිරිසිදු කරලා. හරි. රජුරන්ට ගිහිල්ලා කියනවා මෙන්න රජතුමනි ඔබ කියපු විදිහට අපි මේ දේ කළා. ඊට පස්සේ මම කැමතියි ඔබට කියන්න ගේන්න ඔවුන් හෙසකිය රජතුමා මේ ඔක්කොම කරලා ඉවරනට පස්සේ පූජාවන් ඉෂ්ට කළා. ඔප්පු කළා. ඒ පූජාවන් ඔප්පු කරන්න ඉස්සෙල්ලා මොකක්ද අනද කරේ? හෙසකියා নমස්කාරය ස්ථාපිත කළා. හරි. নমස්කාරය ස්ථාපිත කරා. මට ඔක්කොම විස්තර කියවන්න වෙලාවක් නැහැ. නමුත් මම කියවන්නම් පොඩ්ඩක් මග ඇරලා 28 වෙනි පදේ. සමහර 27 වෙනි පදේ කියවන්න. 27 සහ 28. 27 හෙසකියාද පූජාසනයේ පිට දවන පූජාව ඔප්පු කරන්නට අනකලය දවන පූජාව පටන් ගන්න වෙලාවට ස්වාමීන් වහන්සේගේ ගීතිකාවද හොරණෑද ඊශ්‍රායල් රජ වූ දාවිද්ගේ තූර්ය භාණ්ඩ ඇතුළුව පටන් ගන්නා ලද්දේය. මොකද කරේ? වර්ෂිප් කරන්න පටන් ගත්තා. නමස්කාර කරන්න පටන් ගත්තා. ගීතිකා භාණ්ඩත් එක්ක. ඊළඟ 28. 28 කියනවා මොනවද? සමහරන්න මුළු සභාව වැඳ වැටී උන්නාය. ගී කියන්නෝ ගී කීවේය. හොරණෑ කාර්යෝ නලා පිම්බේය. දවන පූජාව නිමවනතුරු සියල්ල එසේ පැවතුනේය. පොඩ්ඩක් හිතන්න පින්තූරේ කොහමද කියලා. නිකන් හිතන්න. දෙවියන් වහන්සේට දවන පූජාව ඔප්පු කරනවා. දවන පූජාව. අපිට කියනවා රෝම 12:1 නුඹලාගේ ශරීර ජීවමාන යාගයක් කොට ශුද්ධ වූ දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන ලෙස දෙවියන් වහන්සේගේ කරුණාවන් නිසා ඉල්ලා සිටිමි. ආමෙන්. දවන පූජාව ඔප්පු කරා. නමස්කාරයත් එක්ක. ඒක තමයි නමස්කාරය. ඊට පස්සේ අපි දකිනවා සෙනග පූජාවන් අරන් එනවා. සුති දීමනා දේවල් අරන් එනවා. ඒ අයගේ දීමනා. මට පෙන්වන්න ඕනේ මෙන්න මේකයි. ඒ සියල්ල අපි කියමු 31 වෙනි පදේ එක කොටසක් විතරක් මට කියවන්න ඕනේ. 31. කැප විසිටන යම් කරන්න සභාවද සමා වෙන්න. සභාවද යාගද ස්තුති පූජාද කැමැති සියල්ලෝ දවන පූජාවද ගෙනාවෝය. මට පෙන්වන්න මොකද? කැමැති සියල්ලෝ. They brought it willingly. ඔවුන් කැමැත්තෙන් ගෙනාවා කියලායි තියෙන්නේ. කියපු නිසා නෙමෙයි. රජ්ජුරුව කියපු නිසා නෙමෙයි. කවුරු හරි කියන නිසා නෙමෙයි. ඔබ මේ දේ කරගන්න ඕනේ. ඔබ පිරිසිදු කරගන්න ඕනේ. ඔබගේ ඇතුළාන්තය දේව මාලිගාව නැත්නම් ඔබගේ දෙවියන් වහන්සේ වාසය කරන ස්ථානයක් ලෙස ඔබගේ ඇතුළාන්තය පිරිසිදු කරගන්න ඕනේ. ඔබගේ ශරීරයේ දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න ඕනේ. කවුරුත් කියන නිසා නෙමෙයි. මේ පිරිසිදු කිරීම තමන් කරගන්න ඕනේ කාටවත් පේන්න නෙමෙයි. තව කාටවත් ප්‍රසන්න වෙන්න නෙමෙයි. තව කාටවත් බොරුවට පෙන්වන්නත් නෙමෙයි. කැමැත්තෙන් willingly දෙවියන් වහන්සේ ඉදිරියේ කැමැත්තෙන් ඒ දේ කරන්න ඕනේ. මෙසේන කරේ එකයි. කැමැති සියල්ලෝ දවන පූජාද ගෙනාවෝය. මෙහෙම කියවගෙන ඇවිල්ලා අවසානයේ කියනවා 36 වෙනි පදේ. දෙවියන් වහන්සේ සෙනග උදෙසා සූදානම් කළ දේ ගැන හෙසකියාද මුළු සෙනගද ප්‍රීති වූහ.
දෙවියන් වහන්සේ සෙනගට ලෑස්ති කරලා තිබිච්ච දේ ගැන හෙසකියා විතරක් නෙමෙයි. මුළු සෙනගත් ප්‍රීති වුණා, සන්තෝෂ වුණා. මේක ප්‍රීතියෙන් කළේ. මේක සන්තෝෂෙන් කළේ. මේක කවුරුත් කියන නිසා නෙමෙයි. අනේ පිරිසිදු වීම ඔබ කරන්න එපා තව කෙනෙක් කියන නිසා. අයියෝ පිරිසිදු කරගන්න ඕනේ. සමහර අය ඉන්නවා මම රැප් එකේ යන්න එපා නේ පිරිසිදු දුන්නේ නැත්නම් යන්න බෑනේ අයියෝ බලන්න කොහමද. නෑ. ඒක නෙමෙයි අරමුණ. මට ඕනේ දෙවියන් වහන්සේ වගේ. මට ඕනේ මගේ ස්වාමින් වහන්සේ වගේ වෙන්න. මං වෙනුවෙන් මැරුණු මගේ ස්වාමින් වහන්සේ වගේ වෙන්න මට ඕනේ. මං කැමැත්තෙන් ඒක කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? එහෙම කරලා ඉවරලා දෙවියන් වහන්සේ ලෑස්ති කරලා තිබිච්ච දේ දැක්කහම ඒ දේ සිද්ධ වුණාම මොකද වෙන්නේ? මුළු සෙනගම ප්‍රීති වෙනවා. හෙසකියා ඇතුළ මුළු සෙනග ප්‍රීති වෙනවා. ඇයි දන්නවද විශේෂයෙන් මේගොල්ලෝ ප්‍රීති වෙච්ච කාරණේ? ඒක තියෙනවා ඊළඟට. මක් නිසාද? මේ කාරණය හදිසියෙන් සිද්ධ කරන ලද්දේ. This took place so suddenly. මේක එකපාරට හදිස්සිය සිද්ධ වෙච්ච දෙයක්. හදිස්සිය සිද්ධ වෙච්ච දෙයක්. මොන කාරණේද? පිරිසිදු කිරීම. ඇතුළ සුද්ධ කර ගැනීම හදිස්සිය සිද්ධ වුණා. හැබැයි ඒක කියලා තිබුණා. වචනය කියලා තිබුණා. හැබැයි උන්වහන්සේ එකපාරට හදිස්සියේ මේ ක්‍රියාවලිය ඉෂ්ට කරා. ඒ නිසා මොකද උනේ? සෙනගට ප්‍රීතියක් ඇති වුණා. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධ වූ මාලිගාවක්ව සෑදීගෙන යන අපි මතක තියාගමු. දෙවියන් වහන්සේ යම් කිසි ක්‍රියාවක් පටන් ගත්තාම උන්වහන්සේ ඒක අවසන් කරනවා. හෙසකියා කරා වගේ නැත්නම් හෙසකියාගේ කාලේ වගේ දෙවියන් වහන්සේ මේ කාලේ හදිස්සියේ ක්‍රියාවක් කරමින් සිටිනවා. ඇයි දන්නවද? ඒක ඉක්මනින් විය යුතු දෙයක් නිසා. ඒක ඉක්මනින් විය යුතු දෙයක් නිසා. ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක් නිසා. මොකද සුවඳ ධූමයස වෙන්න ඕන නිසා. දෙවියන් වහන්සේ මේ කතාව මට සගිය සතියන්තයේ එළිදරව් කරන වෙලාවේ උන්වහන්සේගේ පණිවිඩය මම ඩවුන්ලෝඩ් කරන වෙලාවේ දෙවියන් වහන්සේ මට කිව්වේ උන්වහන්සේ යාඥාවේ සෙනගක් ඔසවනවා. හරියට එලියා වගේ. යාකෝබ් පොතේ කියනවා එලියා අප හා සමාන වූ මිනිසෙක්. නමුත් එලියා කියන දේ දෙවියන් වහන්සේ ඇහුවා. ධර්මිෂ්ඨෙක් ඔප්පු කරන කන්නලව්වගේ කරන කොටගෙන බොහෝ දේ සිද්ධ වෙන්නේ. බොහෝ දේ සිද්ධ වෙන්නේ යනවා. මම මේක අවසන් කරන්න තව එක දෙයක් කියන්න. ඔබ දන්නවා සොලමන් රජතුමා දේවමාලිගාව හැදුවා. දේවමාලිගාව සාදන වෙලාවේදී දේවමාලිගාව මහිමයෙන් පිරුණේ නැහැ. දෙවියන් වහන්සේගේ අභිමුඛය, උන්වහන්සේගේ ග්ලෝරිය කාවේ නැහැ. බයිබලයේ කියනවා නුඹලා උන්වහන්සේට ශුද්ධ වූ වාසස්ථානයක් කොට සෑදීගෙන යන්නේය. සෑදෙනකොට මහිමයෙන් පිරෙන්නේ නැහැ. හදලා ඉවරුණාම. ඒ කියන්නේ සම්පූර්ණත්වයට ආවම. ඔබ මම සම්පූර්ණත්වයට එන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උස මහත් ප්‍රමාණයට සම්පූර්ණ පුරුෂකමට. ඒ සම්පූර්ණත්වයට අපි එන්න අවශ්‍යයි. එක යොහන් පොතේ කියනවා යමෙක් දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටිනම් ඔහු පව් කරන්නේ නැත. ඔහු දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින බැවින් ඔහුට පව් කරන්නට බැරිය. බයිබලයේ තියෙන්නේ. ඔව් එක යොහන් පොතේ තියෙන්නේ.
අන්න ඒ වගේ සෙනගක් තමයි දෙවියන් වහන්සේ මේ අවසාන කාලේ බලාපොරොත්තු වෙන්නේ හදන්නේ. blameless, nameless, faceless, දොසක් නැති නිදොස්, හැබැයි නමක් නැති. ඇයි දන්නවද? මේ කට්ටියගේ කාඩ් කුඩු මේ කට්ටිය ගැන බැලුවහම මේ සෙනග දිහා බැලුවහම අනිත් මිනිස්සු බලනවා මේ මිනිස්සු දෙවියන් වහන්සේ මේ පොළවේ තියෙන දුර්වල දේ ගන්නවා, ප්‍රතික්ෂේප වෙච්ච දේ ගන්නවා උන්වහන්සේගේ නාමය මහිමය දක්වන පිණිස. ඒ වගේම ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ මූණ ප්‍රසිද්ධ කරගන්න. මොකද සභාවල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මූණ දාගන්න එක. මූණ දාගන්න එක. තමන්ගේ මූණ ප්‍රසිද්ධ කරගන්න එක. ඒ නිසා රණ්ඩු වෙනවා. මේ ඉස්සරහට එන සෙනග. මේ දෙවියන් වහන්සේ ඔසවන සෙනග. තමන්ගේ කාරණාවල් සොයන්නේ නැති සෙනගක්. මොකද ඔවුන් දෙවියන් වහන්සේගේ ක්‍රියාව කරන්න ලෑස්ති වෙලා ඉන්න නිසා. ඒ නිසා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ඔවුන් තුල උන්වහන්සේගේ මහිමය නිදහස් කරන්නට යනවා. ඒ මහිමය අන්‍ය ජාතීන් දකින්ට යනවා. රජවරුන් ඒ ආලෝකයට උදා වෙන්න යනවා. අන්‍ය ජාතීන් ඒ මහිමයට ආකර්ෂණය වෙන්න යනවා. ඒකට හේතුව තමයි ලෝකය අන්ධකාරේනොත් ජනයෝ ඝන අන්ධකාරේනොත් වැසී සිටින නිසා. ඒක දැන් සිද්ධ වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේගේ ආලෝකය අප කෙරෙහි උදා වෙන්න යනවා. උන්වහන්සේගේ මහිමය අප තුලින් ප්‍රකාශ වෙන්න යනවා. ඒක කරන්න නම් අපේ ඇතුළාන්තය ශුද්ධව තියෙන්න ඕනේ. අන්න එහෙම සෙනගක් තමයි දෙවියන් වහන්සේ මේ කාලේ ගොඩනගමින් සිටින්නේ. මන් දන්නේ ඔබ ගැන මට ඒක දැනගන්න කොට මට දැනෙන්නේ එක්සයිට්මන්ට් එකක්. මාව ඒ වරප්‍රසාදේ ලබන්න තරම් උන්වහන්සේ මට ආදරය කරපු නිසා. උන්වහන්සේ මට ඒක දීපු නිසා. ඒ වරප්‍රසාදේ දුන්න නිසා මම ස්තුතිවන්ත වෙනවා. ඒක නිසා සම්පූර්ණ අපේ සියලු දේ කැප කරමින් උන්වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරන පිණිස මේ අවසාන කාලයේ උන්වහන්සේගේ ඊමට ආසන්නව තියෙන මේ කාලයේදී රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ප්‍රකාශ කරන පිණිස ලෝකයාට නැත්නම් අන්‍ය ජාතීන්ට සාක්ෂියක් වන පිණිස අපේ ආලෝකය දෙවියන් වහන්සේගේ ආලෝකය අප තුල තිබෙන දෙවියන් වහන්සේගේ ආලෝකය අප තුලින් අන් අයට ප්‍රකාශ වෙන පිණිස අපි සූදානම් වෙමු. ආමෙන්. දෙවියන් වහන්සේගේ සෙනග උදෙසා සූදානම් කළ දේ ගැන හෙසකියාද මුළු සෙනගද ප්‍රීති වූවා. අපිටත් පුළුවන් වෙනවා අවසානයේදී ප්‍රීති වෙන්න. මොකද උන්වහන්සේ අපිට සූදානම් කළා තියෙන දේ මහත් නිසා. ආමෙන්. අපි ඉන්නේ ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වෙන කාලයක. උන්වහන්සේගේ වචනය අපේ ඇස් ඉදිරිපිට ක්‍රියාත්මක වෙනවා. සිද්ධ වෙනවා. ඒ අනාවැක ඉෂ්ට වෙනවා. අපි ඉන්නේ හරිම තීරණාත්මක සහ ප්‍රීතිමත් කාලයක. දෙවියන් වහන්සේ ඔබව මාවරම් පාවිච්චි කරනවා. හැබැයි උන්වහන්සේ අපිට කියනවා එයාගේ කන්ඩිෂන්ස් නැත්නම් උන්වහන්සේගේ තියෙනවා ස්ටෑන්ඩඩ්ස්. එතනට එන්න. උන්වහන්සේ ඉන්න තැනට එන්න. උන්වහන්සේ ඉන්න තැනට එන්න. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ යොහන්ට. දෙවියන් වහන්සේ කිව්වේ නැගී එන්න. come up here. නැගී එන්න. අපි නැගිලා එන්න ඕනේ උන්වහන්සේ ඉන්න තැනට. අන්න එතකොට අපිට පෙනෙයි දේවල්. අපි ඉන්න තලයේ පේන්නේ නැත්තම් උඩට නගින්න. ආත්මික තලයේ උඩට එන්න. උන්වහන්සේ ළඟට එන්න. උන්වහන්සේ ඉන්න තැනට යන්න. උන්වහන්සේත් එක්ක ඒකත්වයක් වෙන්න. ආමෙන්. අපි ඉන්න තලයේ ඉඳගෙන කුරුටු ගන්න එපා. නැගී එන්න.
මං හිතනවා අපි යාඥා කරන්න ඕනේ කියලා. මං හිතනවා ඔබ එකඟයි කියලා. අපි අවංකව අපි දෙවියන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා අපි අවංකව යාඥා කළා කියමු ස්වාමිනී මගේ ඇතුළාන්තය පිරිසිදු කරන්න කියලා. ඔබ ලෑස්තිද ඒකට? අපි යාඥා කරමු. මමත් ඇතුළු. මමත් මේ ගමන යන කෙනෙක්. මමත් ඔබත් එක්ක මේ ගමන යන කෙනෙක්. මටත් ඕනේ එතනට එන්න. මටත් ඕනේ උන්වහන්සේගේ ස්වභාවය ඒ සම්පූර්ණත්වයේ මා තුළින් ප්‍රකාශ වෙනවා දකින්න. මම සියලු දේ අතහැරලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා තියෙන එකට. මම ඕන දෙයකට මුණ දෙන්න ලෑස්ති. මොකද මගේ එකම අරමුණ උන්වහන්සේව ප්‍රසන්න කිරීම. මම හිතනවා ඔබෙත් එහෙමයි. ඔබ ඒකට එකඟ නම් ඔබගේ අභිප්‍රාය එකම අභිප්‍රාය අපි වෙනුවෙන් ජීවිතේ පූජා කළ ඒ මගේ ස්වාමින් වහන්සේ ප්‍රසන්න වෙන දේ කරන එක නම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන එක නම් උන්වහන්සේගේ අභිප්‍රාය උන්වහන්සේ සභාවෙන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කිරීම නම් එහෙනම් එන්න අපි යාඥා කරමු. අපි එක්සිත් වෙමු. අපි එකඟ වෙමු. ආදරණීය දේව පියාණනි අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ප්‍රථමයෙන් ස්වාමිනී ඔබ වහන්සේ අපිව කසල ගොඩෙන් ඔසවලා ගත්ත නිසා. මක්නිසාද අපි හිටියේ කුණු ගොඩක ස්වාමිනී. ස්වාමිනී අපි ඔබ වහන්සේ ළඟට ඔබ වහන්සේත් එක්ක ඒකත්වයක් වෙනවා තියා ස්වාමිනී ඔබ වහන්සේගේ ළඟට ලං වෙන්නවත් සුදුසු සෙනගක් නෙමෙයි. නමුත් ස්වාමිනී ඔබ වහන්සේගේ අසීමිත වූ කරුණාව ඒ වගේම ඔබ වහන්සේගේ ආදරය ඒ අනුග්‍රහය නිසා ඔබ වහන්සේ අපිව ස්වාමිනී ඒ පාපිෂ්ඨ වූ ඒ ලෝකයෙන් ගලවාගෙන ඒ ජීවිතයෙන් අපිව අයින් කරලා ඔබ වහන්සේගේ ශුද්ධ වූ මාර්ගයේ යන පිණිස අපිට ස්වාමිනී ඔබ වහන්සේ දුන්න ගැලවීම ගැන ස්තුතිවන්ත වෙනවා. දෙවියන්නි අපි ස්තුතිවන්ත වෙනවා කුරුසිය ගැන. ඒ කුරුසියේ පූජාව ගැන. ඒ තුල දුන්නා වූ ගිවිසුම ගැන. ඒ අනුග්‍රහයේ ගිවිසුම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ තුල ස්වාමිනී සදාකාලික ජීවනය ඔබ වහන්සේ අපිට දුන්න නිසා ස්තුතියි. මෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට අප සියලු දෙනා බාර වෙමින් කැප වෙමින් දැන් ස්වාමිනී අපි යටත් වෙනවා. අපි ඉල්ලනවා ඔබ වහන්සේගෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ අභිප්‍රාය ඔබ වහන්සේගේ සැලැස්ම ඔබ වහන්සේ සභාව ස්ථාපිත කරන විට යේසුනි ඔබ වහන්සේ බලාපොරොත්තු වුණා වූ ඒ අරමුණු අප තුලින් ඉෂ්ට වෙන පිණිස මෙන්න අප තුල ක්‍රියා කරන්න. ඔබ වහන්සේගේ උස මහත් ප්‍රමාණයට අප සියල්ලන්ව වර්ධනය කරන්න. ඒ ඔබ වහන්සේගේ සම්පූර්ණත්වය අපිට දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් අපද ශුද්ධව සිටින පිණිස ඒ ශුද්ධකම පවත්වාගෙන ශුද්ධකම තුල රැඳෙන පිණිස ස්වාමිනී අපිට උපකාර කරන්න. ස්වාමිනී ඔබ වහන්සේට වාසය කරන්න පුළුවන්. ඒ වාසස්ථානයක් ලෙස අපේ ඇතුළාන්තය සාදන්න. මේ වෙනකොට ඒ සාදමින් යන නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ ආරම්භ කරපු ඒ ක්‍රියාව ආත්මයන්න් වහන්සේ ඔබ වහන්සේ අප තුල ආරම්භ කරපු ඒ ක්‍රියාව අවසන් කරන්න ඔබ වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ස්වාමිනී මෙන්න ඒ ක්‍රියාව අවසන් කරන්න. මක් නිසාද ඒ මිනිස්සෙකුගේ ක්‍රියාවක් නොවේ. ඒ ඔබ වහන්සේගේම ක්‍රියාවක්. ආත්මයන්න් වහන්සේ කරන කොටගෙනයි අපිව සාදනු ලබන්නේ ස්වාමිනී. මෙන්න අපි යටහත් වෙනවා. අපි බාර වෙනවා. අපි ඔබ වහන්සේට කීකරු වෙනවා ස්වාමිනී. මෙන්න ඔබ වහන්සේ කියන දේ පිළිගන්න ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. අපි ඔබ වහන්සේගේ සෙනඟ. ස්වාමිනී මෙන්න අපි ඔබ වහන්සේත් එක්ක එනවා. ඔබ වහන්සේගේ මේ අවසාන කාලේ ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත මේ දේශයේ ඉෂ්ට කරන පිණිස මෙන්න ඔබ වහන්සේට සම්පූර්ණයෙන් අපේ ජීවිත යටත් කරනවා බාර කරනවා. ස්වාමිනී අපේ ශක්තියෙන් නොවේ අපේ බලයෙන් නොවේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන මෙන්න ඔබ වහන්සේගේ අභිප්‍රාය අපි එකිනෙකනාගේ ජීවිත තුළ ඉෂ්ට කරන්නට කියලා අපි යාඥා කරනවා. මෙන්න අපිද ස්වාමිනී අපගේ ශරීර ජීවමාන ඔබ වහන්සේට පිළිගත හැකි වූ ශුද්ධ වූ යාගයක් කොට ඔප්පු කරනවා ස්වාමිනී. මෙන්න ඔබ වහන්සේ පූජාව අරගන්න. අප තුළින් සුවඳ දුම් ඒ ශුද්ධ වූ යාඥාව
ස්වාමිනී ශුද්ධ වන්තයන් ලෙස සුවඳ ධූමයෙන් ඒ යාඥාව එසවෙන පිණිස අපිව සාදන්න. ගොඩනගන්න. ඒ තුලින් ඔබ වහන්සේම ගෞරවය ලබන්න ස්වාමිනී. ඒ නිසා සියලු ගෞරවය, මහිමය, ස්තුතිය, ප්‍රශංසාව, නමස්කාරය ස්වාමිනී ඔබ වහන්සේටම විතරක් දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි අපිත් එක්ක එකතු වුණු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා ඔබ දිගටම උන්වහන්සේ තුල උන්වහන්සේත් එක්ක ඒකත්වයකින් ගමන් කරන්න. උන්වහන්සේගේ ඊම ඊටම ආසන්නයි. මේ අවසාන කාලේ උන්වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරන්න. උන්වහන්සේ තුල කැප වෙන්න. උන්වහන්සේට බාර කරන්න සියලු දේ. ඔබගේ යාඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ සුදු ධූමයක් වෙන පිණිස ශුද්ධකම තුල රැඳෙන්න. සියලු දෙනාට ජේසු පිහිටයි.